බලන්නකො හෝම් එක ගණන් වල ඊළඟට තියෙන්නේ 17 18 19. නමුත් මං හදන්න කිව්වේ 19 18 17 විදිහට. මං ඒ විදිහට බලන්න. එතකොට 19ට ආයෙත් එහෙම. සංග්‍රහ ප්‍රකාශන සමාගමක් සතුව නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් P1 P2 සහ එක් සේවා දෙපාර්තමේන්තුවක් ඇත. ප්‍රකාශන කාර්යයන්ට අදාළ පහත තොරතුරු ලබා දී ඇත. විභජනය නොකළ නිෂ්පාදන පොදු කාර්ය, විදුලිය යන්ත්‍රශය දුරකථන ගාස්තු, එක් දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන පොදු කාර්ය හා අනිකුත් දත්ත ප්‍රතිපාදනය කළ පොදු කාර්ය P1 P2 සහ S අපේක්ෂිත විදුලි පරිභෝෂණයේ භාවිතයේ ඇති යන්ත්‍ර වටිනාකම, දුරකථන ඇමතුම් කාලය, අස්තමේන්තුගත යන්ත්‍ර පැය ගණන, අස්තමේන්තුගත ඍජු ශ්‍රම පැය ගණන. සේවා දෙපාර්තමේන්තු S නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය P1 හා P2 දෙපාර්තමේන්තු සඳහා නැවත විභජනය කරන්න 1:5 අනුපාතයට. සමාගමේ ප්‍රතිපත්තිය වන්නේ පිරිවැය P1 සහ P2 දෙපාර්තමේන්තු වල නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය පිළිවෙලින් යන්ත්‍ර පැය සහ ඍජු ශ්‍රම පැය පදනම් මත අන්තර්ග්‍රහණය කිරීමයි. සමාගම විසින් ප්‍රකාශයට පත් කරන එක් සංග්‍රහයක් වූ නුවණ සංග්‍රහයට අදාළ තොරතුරු යට දෙනවා. ප්‍රකාශ කර බෙදා හරින ලද සංග්‍රහ සංඛ්‍යාව P1 දෙපාර්තමේන්තුවේ භාවිත කළ යන්ත්‍ර පැය ගණන, P2 දෙපාර්තමේන්තුවේ භාවිත කළ ඍජු ශ්‍රම පැය ගණන, ප්‍රාථමික පිරිවැය බෙදා හරින විසින් ආපසු එන ලද සංග්‍රහ සංඛ්‍යාව, සංග්‍රහවක සිල්වර වෙළඳපොළ මිල, විකුණන ලද සෑම සංග්‍රහවකටම රුපියල් 10ක කොමිස් මුදලක් බෙදා හරින්නන්ට ගෙවනවා. ආපසු එන ලද සංග්‍රහ සමාගම විසින් එකක් රුපියල් 20 ගානේ පසුව විකුණන ලදී. හරි, අපි මේ ගාන හදන්න යනකොට අවශ්‍ය වන්නේ වල කියවන්න ඇති. බලන්න පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් ගෙවුවද? මම ගාන මුලින්ම රෝල් කරලා හදන්නම්. බලන්න අපි ඉස්සෙල්ලා ප්‍රතිපාදනයේ කළ පොදු කාර්ය ගත්තොත් එහෙම P1 P2 සහ S වලට 37000 49000 29000 මේ දෙන්නේ ප්‍රතිපාදනයේ කළ පොදු කාර්ය. පදනම තමයි ප්‍රතිපාදනය, නැත්නම් ඍජු 37යි 49යි 29යි. විදුලිය ලක්ෂය අපේක්ෂිත විදුලි පරිභෝෂණය කිලෝවොට් වලට බෙදන්න 5ට 4ට 1යි. 50යි 40යි 10යි නේ. යන්ත්‍ර ෂය 80000 ඒක බෙදන්න යන්ත්‍ර වටිනාකම මත. යන්ත්‍ර වටිනාකම 750යි 50යි.
එතකොට එන්නේ 75 පහයිනේ. ඊළඟ දුරකථන ගාස්තු 30 ඒක බෙදන්න දුරකථන ඇමතුම් කාලය 1ට 2ට 7යි 10ට 20ට 70යි. එතකොට 1ට 2ට 7යි එකතුව 10යි. ඒ කියන්නේ මෙතන 3ට 6ට 21යි නේ. 3ට 6ට 21යි. ඔච්චරයි. දැන් මේ සේවාංශය පොදු කාර්ය පිරිවැය ගන්න 60යි. ලියන්න සේවාංශයේ ප්‍රතිවිභජනය එකට පදනම විදිහට ගන්න කියලා කියන්නේ 1ට 5 අනුපාතය. يعني 10යි 50යි. එකසිය 75 150 ආවෙනේ. හරිද මේ උත්තර? දැන් පොදුකාර අවශෝෂණ අනුපාත හදන්න කියනවා P1 දෙපාර්තමේන්තුවට යන්ත්‍රපය P2 එකට ශ්‍රමපය. ඒතර P1 එකේ පොදුකාර පිරිවැය අවශෝෂණ අනුපාතය සමානයි අයවැයගත මුළු පෝකාපි බෙදීම අයවැයගත යන්ත්‍රපය ගණන අයවැයගත මුළු පොදුකාර පිරිවැය 1,75,000යි අයවැයගත යන්ත්‍රපය ගණන 3,500යි. උත්තර රුපියල් 50යි යන්ත්‍රපයකට. P2 එකට හදනකොට පොදුකාර පිරිවැය අවශෝෂණ අනුපාතය අයවැයගත මුළු පොදුකාර පිරිවැය බෙදන්න අයවැයගත ඍජු ශ්‍රමපය අයවැයගත මුළු පොදුකාර පිරිවැය 1,50,000යි P2 එකේ අයවැයගත ඍජු ශ්‍රමපය ගණන 5000යි. උත්තර රුපියල් 30යි ශ්‍රමපයකට. රුපියල් 30 ශ්‍රමපයකට. කොහොමද කියන්නේ? බලන්න මෙතනින් එහාට. මෙතන 70 වෙන මේ. මම හරිනේ 50යි. දැන් බලන්න ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට කියන්නේ එක අපි කළා දෙක කළා තුන හරි හතර P1 සහ P2 දෙපාර්තමේන්තු සඳහා පොදුකාර පිරිවැය අන්තර්ගාහන අනුපාත ගණනය කිරීමට යොදාගත් පදනම සාධාරණීකරණය කිරීමට හේතුවක්. මේකයි කියන්නේ දැන් මෙතන P1 දෙපාර්තමේන්තුවේ එයාලා යොදාගන්නේ යන්ත්‍රපය පදනමනේ. P1 දෙපාර්තමේන්තුවේ එයාලා යොදාගන්නේ යන්ත්‍රපය. P2 එකට එයාලා යොදාගන්නේ ශ්‍රමපය. ඔයාගෙන් අහනවා P1 දෙපාර්තමේන්තුවේ යන්ත්‍රපය පදනමයි P2 දෙපාර්තමේන්තුවේ ඍජු ශ්‍රමපය පදනමයි යොදාගන්න එක සාධාරණයි කියලා. ඇයි එහෙම හිතන්නේ? මට උත්තර දෙන්න බලන්න. ඔයා කොහොමද මේක සාධාරණීකරණය කරන්නේ? P1 එකට යන්ත්‍රපය පදනමයි P2 එකට ශ්‍රමපය පදනමයි සුදුසුයි. ඔයා එහෙම කියන්නේ කොහොමද? මොන පදනම මතද ඔයා මේක ජස්ටිෆයි කරන්නේ? සාධාරණීකරණය කරන්නේ? උත්තර දෙන්න බලන්න.
මේ ගාන දිහා බලලා P1 එකට යන්ත්‍රපයයි P2 එකට ශ්‍රමපයයි කියන පදනම් දෙක යොදාගන්නේ ඇයි? ඔයා කොහොමද ඒක සාධාරණීකරණය කරන්නේ? මට උත්තරයක් ඕන. මට කිසිම කෙනෙක් කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඔව්. දැන් ඔයා අරගෙන බැලුවොත් එහෙම P1 කියන අංශය P1 අංශයේ තොරතුරු අරගෙන බලන්න. එයාලගේ යන්ත්‍ර වටිනාකම වැඩි නේද? P2 වල යන්ත්‍ර අඩුයි. නම් P2ට සාපේක්ෂව P1 වල යන්ත්‍ර භාවිතය වැඩි. ඔයා බලුවොත් P1 ගේ යන්ත්‍ර පැය ගණන 3500ක්. P1 ගේ ශ්‍රම පැය ගණන 1000යි. නමුත් ඔයාලට පේනවා P2 වල ශ්‍රම පැය ගණන 5000ක්. එතකොට P1 දෙපාර්තමේන්තුවේ ශ්‍රමයට වඩා යන්ත්‍ර භාවිතය වැඩි නේද? ශ්‍රමයට වඩා යන්ත්‍ර භාවිතය වැඩි. හැබැයි P2 එකට එනකොට යන්ත්‍ර භාවිතයට වඩා ශ්‍රම භාවිතය වැඩි. ඉතින් ඊටම කෙටියෙන් කියනවා නම් P1 දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර භාවිතය වැඩි, ශ්‍රම භාවිතය අඩුයි. ඒ කියන්නේ ඒක ප්‍රාග්ධන සූක්ෂමයි නේද? යන්ත්‍ර සූක්ෂමයි, ප්‍රාග්ධන සූක්ෂමයි. P2 දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර භාවිතයට වඩා ශ්‍රම භාවිතය වැඩි. ඒක ශ්‍රම සූක්ෂමයි. ඊට මේකට දෙන්න තියෙන ලස්සන උත්තරේ P1 දෙපාර්තමේන්තුව ප්‍රාග්ධන සූක්ෂම අංශයක් වන අතර P2 දෙපාර්තමේන්තුව ශ්‍රම සූක්ෂම අංශයක් වේ. නැත්නම් ඔක තීරණ විදිහට ලියනවා P1 දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර වැඩි යගයක් ඇති නිසා යන්ත්‍ර පදනමත් P2 දෙපාර්තමේන්තුවේ වැඩි ශ්‍රමපය ගණනක් යොදා ගන්නා නිසා ඍජු ශ්‍රමපය පදනමත් වඩා යෝග්‍යයි. ඔක තමයි උත්තරේ. ලියන්න P1 දෙපාර්තමේන්තුව P1 දෙපාර්තමේන්තුව ශ්‍රමයට සාපේක්ෂව P1 දෙපාර්තමේන්තුව ශ්‍රමයට සාපේක්ෂව වැඩියෙන් යන්ත්‍ර භාවිත කරන නිසා වැඩියෙන් යන්ත්‍ර භාවිත කරන නිසා යන්ත්‍ර පැය පදනමද P2 දෙපාර්තමේන්තුව P2 දෙපාර්තමේන්තුව P2 දෙපාර්තමේන්තුව යන්ත්‍රවලට වඩා වැඩි ශ්‍රමපය ගණනක් භාවිත කරන නිසා යන්ත්‍රවලට වඩා වැඩි ශ්‍රමපය ගණනක් භාවිත කරන නිසා ඍජු ශ්‍රමපය පදනමද ඍජු ශ්‍රමපය පදනමද වඩා යෝග්‍ය වේ. ඍජු ශ්‍රමපය පදනමද වඩා යෝග්‍ය වේ.
ඒක ඊළඟ කොටස අපිට කියන මේ ව්‍යාපාරය හදනවා එක සංග්‍රහයක්. සමාගම විසින් ප්‍රකාශයට පත් කරන එක් සංග්‍රහයක් වූ නුවණ සංග්‍රහයට අදාළ පහත තොරතුරු ලබා දී ඇත. ප්‍රකාශකට බෙදා හරින ලද සංග්‍රහ සංඛ්‍යාව 15යි. P1 දෙපාර්තමේන්තුවේ භාවිත කළ යන්ත්‍රපය P2 දෙපාර්තමේන්තුවේ භාවිත කළ ඍජු සම්පය ගණන. අපෙන් අහන්නේ පස්වෙනි ප්‍රශ්نين නුවණ සංග්‍රහයක නිෂ්පාදන පිරිවැය. අපි සාමාන්‍යයෙන් වෙනදට කරන්නේ එකක පිරිවැය වෙනම හොයාගන්න එක. නමුත් මෙතන අපිට එහෙම කරන්න බෑ. මෙතන මොකද කෙලින්ම සංග්‍රහ නිෂ්පාදනය කරන්නේ සෙලින්ම සංග්‍රහ 15ක්. ඔයාලට සිද්ධ වෙනවා සංග්‍රහ 15කම පිරිවැය එකපාර හොයාගන්න. ඊට පස්සේ ඒක බෙදලා තමයි එකක් හොයන්න වෙන්නේ. මම ඒ නිසා කෙලින් බලනවා සංග්‍රහ 15000ක් හදන්න. සංග්‍රහ 15000ක් නිෂ්පාදනය කරන්න ප්‍රාථමික පිරිවැය 2,50,000යි. පොදුකාර පිරිවැය සංග්‍රහ 15000කට මේ අපි කතා කරන්නේ. පොදුකාර පිරිවැය P1 දෙපාර්තමේන්තුවේ යන්ත්‍රපය 1000යිනේ. ඔයාලා දන්නවා P1 දෙපාර්තමේන්තුවේ යන්ත්‍රපයක අවශෝෂණ අනුපාතය 50යි. ඒතර 50000යි. P2 දෙපාර්තමේන්තුව ඍජු සම්පය 1500යිනේ. ඒක වැඩි කරන්න අවශෝෂණ අනුපාතය 30න් 45000යි. මෙයන්ව මේකට පොදුකාර්ය අවශෝෂණය වෙනවා 95000ක්. මෙයන්ව සංග්‍රහ 15000ක් හදන්න යන මුළු නිෂ්පාදන පිරිවැය 3යි. අපෙන් අහන්නේ එකක පිරිවැය 3ක් කියන්නේ සංග්‍රහ 15000ක් හදන්න නම් එකක පිරිවැය වෙන්නේ මේකෙන් බෙදන්න රුපියල් 20යිනේ. හරිද ඔයාලගේ උත්තරේ? එක සංග්‍රහයක නිෂ්පාදන පිරිවැය රුපියල් 20ක් කියලා ආවද? හරියට ගත්ත නම් අතුස්සන් බලන්න. හරි. දැන් ප්‍රකාශ කර බෙදා හරින ලද සංග්‍රහ 15000ට අදාළ ලාභය හෝ ලාභය. දැන් මෙතන අහන්නේ ලාභය හෝ ලාභය සෙවීම ප්‍රකාශය. විකුණලා තියෙනවා සංග්‍රහ 15000ක්. හැබැයි මෙහෙම කතාවක් කියනවා මේ සංග්‍රහවක වෙළඳපොළ විල රුපියල් 50යි. තොරතුරු අංක 6 කියනවා විකුණන ලද සෑම සංග්‍රහයකටම රුපියල් 10 ගන්න කොමිස් ගෙවනවා. 7 ආපසු ඔබ සංග්‍රහ සමාගම එකක් 20 ගන්න වික්කා. අර කියනවාද බෙදා හරින්න විසින් ආපසු ඔබ කරන සංග්‍රහ 1000ක්. ඒ කියන්නේ ඇත්තටම ආපසු වන්නේ නැතුව හරියට විකුණ ගත්තේ සංග්‍රහ 14000යි. ඒ 14000 එකක් 50 ගානේ විකුණනවා. ඉතුරු සංග්‍රහ 1000 එකක් විකුණලා තියෙන රුපියල් 20 ගානනේ. ආපසු වුණලද සංග්‍රහයක් සමාගම 20 ගානේ වික්කා. මෙතන ලක්ෂ 7යිනේ. මෙතන 20000යි. එනු 7,20,000යි. මේක අඩු කරන්න පිරිවැය. පිරිවැය ගත්තාම නිෂ්පාදන පිරිවැය ලක්ෂ 3යි. ඒත් එක්ක කොමිස් කියන්නේ බෙදා හරින්නන්න. ඒතර බෙදා හරින්නන්න කොමිස් කියන්නේ බෙදා හරින්නන්න විසින් වික්කොත් විතරයිනේ.
බෙදා හරින්නන් විසින් විකුණපු සංග්‍රහ ගානන අපිට ගන්න වෙන්නේ 14000යි. 14000 වැඩි කිරීම 10. 1,40,000යි. මොන සංග්‍රහ වෙළඳාමේ ලැබිච්ච ලාභය රුපියල් 2,80,000යි. හරිද? මේක හරියට හදපු කට්ටිය උස්සන්න බලන්න. මුළු ප්‍රශ්නෙම හරියට හදුවා නම් යමක් කරගන්න තේරෙනවද දැන්? පුදුකාර ප්‍රශ්න දැන් ගොඩක් අපිට හදුනා නේ. ප්‍රශ්න ගොඩක් අපි හදාගෙන ආවා. එනකොට අගක් මුලක් තේරෙන්න ඕනේ නේ. හොඳයි. දැන් එමු ඊට කලින් ප්‍රශ්නෙට. බලන්න. මෙන්න මේ ප්‍රශ්නේ මම හඳුන ගන්නවා ඒ ලෙවල් අතීතයේ ආපු ප්‍රශ්න අතර ටිකක් අලුත් තියරියක් තියෙන ප්‍රශ්නයක් කියලා ප්‍රශ්න අංක 18. ප්‍රශ්න අංක 18. සමාගමක් x සහ y යනුවෙන් භාණ්ඩ දෙකක් නිෂ්පාදනය කරන අතර ඒවා එකලස් සහ නිම කිරීම අංශ හරහා ගමන් කරයි. එකලස් සහ නිම කිරීම අංශ දෙකට සේවය සැපයීම සඳහා වෙනම තාක්ෂණික සේවාංශයක් නැත. සමාගමේ වාර්තා වලින් 2008 ජනවාරි මාසයේ උපුටාගත් තොරතුරු. අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය එතන තියෙනවා තත්ත්ව පාලනය, ගොඩනැගිලි නඩත්තුව, විදුලිය, සුබ සාධනය, සේවක සුබ සාධනය. පදනම් ටික දෙනවා. සත්‍ය ඍජු පිරිවැය එයාලා හදනවලු භාණ්ඩ දෙකක් x සහ y කියලා. ඍජු ද්‍රව්‍ය ඒකකයේ පිරිවැය, ඍජු ශ්‍රම ඒකකයේ පිරිවැය, ඍජු ඒකකයක වියදම්. x භාණ්ඩයේ ඍජු ද්‍රව්‍ය පිරිවැයෙන් 80ක් ඍජු ඒකක වියදම. y භාණ්ඩයේ ඍජු ඒකක වියදම ඍජු ශ්‍රම පිරිවැයෙන් 25යි. වෙනත් තොරතුරු x සහ y කියන භාණ්ඩ දෙක හදන්න අයවැයගත සහ සත්‍ය තොරතුරු දෙනවා. ඒකකයක් සඳහා අවශ්‍ය යන්ත්‍රපය එකලස් අංශය, ඒකකයක් සඳහා අවශ්‍ය ශ්‍රමපය නිම කිරීමේ අංශය. මාසයේ අයවැයගත නිෂ්පාදන ඒකක ගන්න 500 400යි. අවශ්‍ය වන්නේ විභජන පදනම පැහැදිලිව දක්වමින් පුදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව සකස් කරන්න. තාක්ෂණික සේවා විමසුම් ගණන පදනම් කරගෙන තාක්ෂණික සේවාංශයේ පොදුකාර පිරිවැය නිෂ්පාදනාංශ වෙත නැවත විභජනය කරන්න. එකලස් සහ නිම කිරීම අංශ සඳහා පිළිවෙලින් යන්ත්‍රපය හා ඍජු ශ්‍රමපය පදනම් කරගෙන පොදුකාර අන්තර්ගාන අනුපාත වෙන වෙනම ගණනය කරන්න. x සහ y සඳහා වෙනම ඒකකයක නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න. බලන්න. එහෙමයි.
බලමු. බලමු මෙතන නිෂ්පාදනාංශ දෙකයි. මේ නිෂ්පාදනාංශ දෙක තමයි එකලස් සහ නිම කිරීම. ඊට පස්සේ තාක්ෂණික සේවා. බලන්න මේකේ බෙදා වෙන් කළ පොදු කාල පිරිවැයක් නෑ තාම දැනට දීලා නෑ. තත්ත්ව පාලන පිරිවැය 50000යි. ඒක බෙදන්න පදනම තත්ත්ව පරීක්ෂානේ. තත්ත්ව පරීක්ෂා කරන 4ට 16 කියන්නේ එකට 4යි. තත්ත්ව පරීක්ෂා 10ට 40යි කියන්නේ. ගොඩනැගිලි නඩත්තුව 60යි. අපිට ගන්න වෙන්නේ බිම් ප්‍රමාණය. අටසීයට 1400ට 200යි. 1400 හැවරක් 424යි නේ. ඒ කියන්නේ 200යි 350යි 20යි 35යි 5යි. ඊළඟ විදුලිය 11000 විදුලිය 11000 එකට ගන්න කිලෝවොට් ඉල්ලම ගන්න දොර 3.71යි. සේවක සුබසාධන 116යි. ගන්න සේවක සංඛ්‍යාව 40යි 66යි 10යි. දැන් තාක්ෂණික සේවාංශ පොදු කාර්ය පිරිවැය 16යි. තාක්ෂණික සේවාංශ ප්‍රතිවිභාෂණය කරන්න විමසුම් ගණන මත 25ට 75 කියන්නේ 1ට 3යි 4ට 12යි කියන්නේ. හත් 160යි. දැන් ගන්න පොදු කාර්ය අවශෝෂණ අනුපාතය එකලස් වල පොදු කාර්ය පිරිවැය අවශෝෂණ අනුපාතය සමානයි අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදන්න අයවැයගත යන්ත්‍ර පැය. අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය 77000යි. අයවැයගත යන්ත්‍ර පැය ගණන දීලා නැහැ. හදා ගන්න ඕන. නිම කිරීම වල නිම කිරීම ආශේ පොදු කාර්ය පිරිවැය අවශෝෂණ අනුපාතය සමානයි අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදීම අයවැයගත ශ්‍රම පැය ගණන.
ඒ කියන්නේ 1,60,000 බෙදන්න අයවැයගත ශ්‍රමපය ගණනේ. මේ ගානේ ඔක හදන්නේ මෙහෙම. ඔයාලට මතකද අපි ගිය සතියේත් මේ වගේ ගානක් හදුවා ටිකක් ළඟින් යන එකක්. අර 4 වෙනි තොරතුරේ දෙන වගුවට යන්න. බලන්න. ළමෙක් අහනවා මැනේජ්මන්ට් ඇකවුන්ටිං වලට දැන් මම 2012 මෙහා පැත්තේ පේපර්ස් ටික හදුවා 2012 සිට සියල්ල. ළමෙක් අහනවා 2012ට කලින් ඒවා හදන්න පුළුවන්ද ඔයාලට? පුළුවන්. මැනේජ්මන්ට් ඇකවුන්ටිං වල සිලබස් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි. ඒ කියන්නේ මැනේජ්මන්ට් ඇකවුන්ටිං ගන්න මැනේජ්මන්ට් ඇකවුන්ටිං ඔයාලට හදන්න පුළුවන්. 97 ඉඳන් ඕනේ ගානක් හදන්න. 97 තමයි සිලබස් එකට මැනේජ්මන්ට් ඇකවුන්ටිං ඇවිල්ලා තියෙන්නේ. මේ පාඩම 97 ඉඳන් ඔන්නම් හදාන්නේ 97 98 99 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 තව අවුරුදු 15ක් තියෙනවා. කැමති නම් හද. නමුත් ඔයාලා හදනකොට තේරෙයි දැනුමට ලොකු දෙයක් එකතු වෙන්නේ නැහැ කියලා. ඒවා හරි බොළඳයි. මම දැන් මේ ගාන 2000 ඊට කලින් ආපු ගානක් මම කියනවා ඔයාලා එහෙම හදන්න හිතනවා නම් 2007න් වගේ 6න් මෙහා පැත්ත. ඊට ආපස්සට යන්න එපා. 6 වගේ නම් පොඩ්ඩක් හොඳ ගණන් තිබ්බ 6 7 8 9 10 11 ප්‍රශ්න 6 හදලා දාන්න. අවුලක් නැහැ. ඒක හදන්න පුළුවන්. රයිට්. දැන් මෙතන හදන්න යනකොට අපි බලා ගන්න එපා ළමයි අයවැයගත යන්ත්‍රපය ගන්න. X බාන්ඩ් එකක් හදන්න අයවැයගත යන්ත්‍රපය එකක් ඕනේ. X බාන්ඩයක් හදන්න එක යන්ත්‍රපයක් ඕනේ. අපි මේ හදන්නේ යන්ත්‍රපය. X බාන්ඩ් එකට එකක් ඕනේ යන්ත්‍රපය. එන X බාන්ඩ් 500ක් හදනවා නම් ඒ වෙනුවේ යන්ත්‍රපය 500ක් ඕනේ. Y බාන්ඩයක් හදන්න අයවැයගත යන්ත්‍රපය අපිට දැනට ඕනේ යන්ත්‍රපය 1.5යි. එක Y බාන්ඩ් එකට. අපි Y බාන්ඩ් හදන්න බලාපොරොත්තු වෙන 400. මේ අනුව එක X බාන්ඩ් එකට යන්ත්‍රපය එකක් අපි අයවැයගත කරනවා. එහෙනම් මේ වගේ 500ක් හදන්න අපිට යන්ත්‍රපය 500ක් ඕනේ. එක Y බාන්ඩයක් හදන්න යන්ත්‍රපය එකමාරක් ඕනේ. 400ට 600ක් ඕනේ. මේ අනුව අපි බලාපොරොත්තු වෙනවා යන්ත්‍රපය 1100ක් අපිට යයි කියලා අයවැයගත කරනවා. ශ්‍රමපය වලට આવොත් එක X බාන්ඩයක් හදන්න මේ ගාන කියන අයවැයගත ශ්‍රමපය ගන්න නිම කිරීම සඳහා පැය 4යි. එකකට 4යි. ඉතින් අපි X බාන්ඩ් 500ක් හදනවා නම් නිම කරන්න පැය 2000ක් ඕනේ. ශ්‍රමපය. එක Y බාන්ඩයක් වෙනුවෙන් දරන්න වෙන ශ්‍රමපය ගණන පැය 3යි. එහෙනම් Y බාන්ඩ් 400කට 1200යි. මේ අනුව අයවැයගත යන්ත්‍රපය 1100යි. අයවැයගත ශ්‍රමපය 3200යි. මේකෙන් මේක බෙදන්න. රුපියල් 70යි. මේක යන්ත්‍රපයකට. මෙතන රුපියල් 50යි. ශ්‍රමපයකට. රුපියල් 70යි යන්ත්‍රපයකට රුපියල් 50යි ශ්‍රමපයකට. හරිද දක්වා? හරිද මේ වාව? මේ මම කරන්න කලින් හරියට හදාගත්තද? right. දැන් බලමු අවශෝෂණය. මේ ගානේ අවශෝෂණය කොටස තමයි වැදගත්. චුට්ටක් අලුත් දෙයක් තියෙනවා. ඔතන මේ පාඩමේ ඔයාලව ලස්සන තැනකට අරගෙන යනවා.
X සහ Y කියන භාණ්ඩ දෙකක් මේ ව්‍යාපාරය හදනවා. අපෙන් අහන්නේ මේ සඳහා යන පිරිවැය. මෙන්න X භාණ්ඩය මෙන්න Y භාණ්ඩය. X භාණ්ඩයක් හදන්න ඍජු ද්‍රව්‍ය යන රුපියල් 300ක්. Y භාණ්ඩයක් වෙනුවෙන් ඍජු ද්‍රව්‍ය යන රුපියල් 200ක්. ඍජු ශ්‍රමය යනවා X භාණ්ඩයකට 500ක්. Y භාණ්ඩයකට ඍජු ශ්‍රමය යනවා 300ක්. ඊට අමතරව මේකේ ඍජු වෙනක් තියෙනවා. ඍජු ද්‍රව්‍ය පිරිවෙන් 80%. අත්‍තරම වලට මතකදී අපි ඔය පදනම් යොදාගෙන පොදුකාර අවශෝෂණය ඉගෙන ගත්තා. මේ කතා කරන්නේ පොදුකාර නෙමෙයි ඍජු වෙනත්. ඍජු වෙනත් යාලා ගන්න ඍජු ද්‍රව්‍ය පිරිවෙන් 80%ක්. ඔය විදිහට අපි පොදුකාර අවශෝෂණ පදනමකුත් ඉගෙන ගත්තා. මතකද? ඍජු ද්‍රව්‍ය පිරිවෙන් පදනම. Y භාණ්ඩය සඳහා ඍජු ශ්‍රම පිරිවෙන් පදනම. නමුත් මෙයාලා මේකෙන් කරන්නේ පොදුකාර අවශෝෂණය නෙවෙයි ඍජු පිරිවෙන් හොයාගන්නවා. ඒතර ඍජු වෙනත් වියදම් 80ක් ගන්න ඍජු ද්‍රව්‍ය වලින් 300න් 80ක්. මෙතන ගන්න වෙන්නේ 300ට 80ක් 240යි. Y භාණ්ඩය සඳහා ගන්න වෙන්නේ 20ක් ඍජු ශ්‍රම පිරිවෙන් 300ට 20ක් 60යි. මේ අනුව ප්‍රාථමික පිරිවෙය 1040යි 560යි. ප්‍රාථමික පිරිවෙය 1040යි 560යි. දැන් පොදුකාර පිරිවෙය අවශෝෂණය කරන්න. ඔන්න ඔතන සුන්දර කතාවක් තියෙනවා. පොදුකාර අවශෝෂණය කරන්න ඕනේ අංශ දෙකකින්. එකලස් අංශය නිම කිරීමේ අංශය. මේ අංශ දෙකෙම පොදුකාර අවශෝෂණය කරන්න එපා. එකලස් අංශ පැයක පොදුකාර අවශෝෂණ අනුපාතය අපි දන්නවා රුපියල් 70යි. නිම කිරීමේ අංශ වල දන්නවා 50යි. මේක කීයෙන්ද වැඩි කරන්නේ? එක භාණ්ඩයක් එක X භාණ්ඩයක් හදන්න එකලස් අංශය අයවැයගත පැය ගන්න එකයි සත්‍ය පැය ගන්න දෙකයි. ගන්න ඕනේ අයවැයගතද සත්‍යද? ගන්න ඕනේ අයවැයගතද සත්‍යද? sorry මේක රෙජිස්ට්‍රේෂන් පිරිවෙන් 125යි නේ. 300න් 125න් 75යි. මේක ගත්තේ ඍජු ද්‍රව්‍ය පිරිවෙන් 80ක් යනවා. ඍජු ද්‍රව්‍ය පිරිවෙන් 300 300ට 80ක් 240යි. මේක ගත්තේ ඍජු ශ්‍රම පිරිවෙන් 75යි. sorry 125යි. 300ට 125ක් 75යි. දැන් පොදුකාර අවශෝෂණය. එකලස් අංශ පැයක පොදුකාර 70යි. නිම කිරීම අංශ පැයක පොදුකාර 50යි. මේක වැඩි කරන්නේ කීයෙන්ද? අයවැයගත පැය ගානෙන්ද සත්‍ය පැය ගානෙන්ද? ඔන්න උතන නියම කතාවක් තියෙනවා ඉගෙන ගන්න. ළමයි හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම පොදු කාර්ය අවශෝෂණ අනුපාතය හොයන්න ගන්නේ අයවැයගත තොරතුරු. මෙතන පොදු කාර්ය අවශෝෂණ අනුපාතය හදද්දී අනිවාර්යයෙන්ම පදනමට ගන්න අයවැයගත. හැබැයි භාණ්ඩ එකක පොදුකාර පිරිවෙන් හොයද්දී මේක වැඩි කරන්න ඕනේ සත්‍ය පොදුකාර පිරිවෙන්. sorry සත්‍ය පැය ගානෙන්. තියරිය මේකයි. අපි අයවැයගත තොරතුරු ගන්නේ හරි තොරතුරු නොදන්න නිසානේ. අපිට අයවැයක් හදන්න වෙන්නේ හරි තොරතුරු නොදන්න නිසා. නමුත් දැන් මේ වෙනකොට භාණ්ඩ හදන ඉවරයි නම්
හිතන්නකෝ භාණ්ඩය මේ වෙනකොට හදලා ඉවරයි. ඒ කියන්නේ හරි අපි දැන් මේ වෙනකොට සත්‍ය තොරතුරු දන්නවනේ. අපි ගාව සත්‍ය තොරතුරු තියෙනවා නම් ඔයා ඒ වෙලාවේ අවශෝෂණය කරද්දී සත්‍ය තොරතුරු තමයි ගන්න ඕනේ. ඒ නිසා අවශෝෂණ අනුපාත හදද්දී ගන්න ඕනේ හැම වෙලේම අයවැයගත තොරතුරු. අවශෝෂණය කරද්දී භාණ්ඩ හදලා ඉවරයි නම් ඒ කියන්නේ සත්‍ය තොරතුරු තියෙනවා නම් ඔයා සත්‍ය තොරතුරු ගන්න ඕනේ. මොකද අපි ගන්න ඕනේ හැම වෙලාවෙම අපි ගාව තියෙන වඩා නිවැරදි තොරතුරු. මේක අහගන්නකෝ. හැම ව්‍යාපාරයක්ම ළමයි ලබන අවුරුද්ද සඳහා දැම්ම තියාම අවශෝෂණ අනුපාත හදනවා. ඕනින් ව්‍යාපාරයක් ලබන අවුරුද්ද සඳහා දැම්ම තියාම අවශෝෂණ අනුපාත හදනවා. හදලා තියාගන්නවා. ලබන අවුරුද්ද සඳහා දැම්මම හදනවා නම් අවශෝෂණ අනුපාත එතෙන්දී සත්‍ය තොරතුරු ගන්න විදිහක් නැහැ නේද? ලබන අවුරුද්දට හදන්නේ. ඒ නිසා අවශෝෂණ අනුපාත හදන වෙලාවේ අනිවාර්යයෙන්ම ගන්න අයවැයගත තොරතුරු. දැන් ඊට පස්සේ හද බාන්න විකුණන බාන්න හදුවා වික්කා. හදලා ඉවරයිනේ. හදලා ඉවර වෙලා විකුණනවා නම් සත්‍ය තොරතුරු තියෙනවා නම් එතෙන්දී අවශෝෂණය කරන්නේ සත්‍ය තොරතුරු මත. හැබැයි මේ සමහර වෙලාවට අපිට භාණ්ඩේ පිරිවැය හොයන්න වෙනවා හදලා ඉවර වෙලා නැහැ තාම. දැන් උදාහරණයක් විතර නිෂ්පාදනය කරන්න කලින් අපිට සිද්ධ වෙනවා කස්ටමර් කෙනෙක් අපෙන් ඇවිල්ලා අහනවා මේකට කීයක් වෙනවද කොස්ට් එක. ඒ ළඟ හදලා නැහැනේ. සත්‍ය තොරතුරු නැත්තම් අවශෝෂණය කරන්න වෙනවා අයවැයගත තොරතුරු මත. වෙන කරන්න දෙයක් නැති නිසා. නමුත් හොඳට මතක තියාගන්න මේ පාඩමේ තියරිය තමයි පොදු කාර්ය අවශෝෂණ අනුපාතය අනිවාර්යයෙන්ම හදන්නේ අයවැයගත තොරතුරු මත. භාණ්ඩ ඒකකයකට පොදු කාර්ය ඇතුළත් කරන්නේ සත්‍ය තොරතුරු මත. පොඩ්ඩක් ලියාගමු. කියන්න. පොදු කාර්ය අවශෝෂණ අනුපාත ගණනය කිරීමේදී පොදු කාර්ය අවශෝෂණ අනුපාත ගණනය කිරීමේදී පොදු කාර්ය අවශෝෂණ අනුපාත ගණනය කිරීමේදී අයවැයගත තොරතුරු යොදා ගන්න අතර පොදු කාර්ය අවශෝෂණ අනුපාත ගණනය කිරීමේදී අයවැයගත තොරතුරු යොදා ගන්න අතර භාණ්ඩ ඒකකයකට පොදු කාර්ය පිරිවැය අවශෝෂණය කළ යුත්තේ භාණ්ඩ ඒකකයකට පොදු කාර්ය පිරිවැය අවශෝෂණය කළ යුත්තේ සත්‍ය තොරතුරු මත. භාණ්ඩ ඒකකයකට පොදු කාර්ය පිරිවැය අවශෝෂණය කළ යුත්තේ සත්‍ය තොරතුරු මත පදනම් වයි.
හරි බලන්න ඒකකට බුදුකාර පිළිවෙල අවශෝෂණය කළ යුත්තේ සත්‍ය තොරතුරු මත පදනම් වයි. එතකොට දැන් මෙතන අපි එකක පිළිවෙල හොයන්න යනවා. බලන්න අපට ඕනේ කරන්නේ සත්‍ය තොරතුරු. expand එක හදන්න එකලස් අංශ සත්‍ය වශයෙන් යන පැය දෙකක්. නිම කිරීමේ අංශයේ සත්‍ය පැය තුනක් යනවා. මෙතන 140යි මෙතන 150යි. y බාන්ඩ් එකට සත්‍ය වශයෙන් පැය 1යි 2යි. මොනවද බලන්න 1330යි 745යි. මෙයා මම උගන්වන්න කලින් මේ විදිහට හදපු කට්ටිය ඉන්නවද? මේ ගාන හරියටම හදපු කට්ටිය නම් අත උස්සන්න බලන්න. ඔක කිසිම ප්‍රතිචාරයක් නැහැ. හඳුනි. බලන්න මං කියන දේ ඇහෙනවද? හිමායා වර්ධුණා නම් හදාගන්න හරියට.
80යි 120යි කොහොමද ගත්තේ? මේක ගානේ කිව්වනේ. 80යි 125යි කොහොමද ගත්තේ? බලන්නකෝ ගානේ කියනෝනේ. හරියට නිකන් මං අතින් දැම්මා වගේ නේ වලහන්නේ. මේ බලන්නකෝ. මේ කියන්නේ ගානේ. කියන්නේ නැද්ද? ඍජු ඒකක වියදම මේ කියන්නේ ඍජු වෙනත් නේ. x භාණ්ඩය සඳහා ඍජු ද්‍රව්‍ය පිරිවැය 80යි. අතර ඍජු ද්‍රව්‍ය පිරිවැය 300යි. ඒකෙන් 80ක් ගත්තා 240යි. y භාණ්ඩයේ ඍජු ශ්‍රම පිරිවැය 125යි. ඍජු ශ්‍රම පිරිවැය 300යි. ඒකට 125යි. ඒක 75යි. තමයි ගත්තේ. හරි. කියන්න බලන්න හරිද කියලා වැඩි. අම්මෝ මම ටියුට් එක බලුවා ඒත් දැක්කේ නෑ. very bad නේ. කොහොමද ටියුට් එක බලුවා? right බලන්න. ළමයි දැන් මම කිව්ව දේෙන් ඔයාලට යම්කිසි අදහසක් ආවද? පොදු කාර්ය අවශෝෂණ අනුපාත ගණනය කරන්නේ හැම වෙලෙම අයවැයගත තොරතුරු මත. හැබැයි එක ඒකකයකට පොදු කාර්ය අවශෝෂණය කරන්නේ සත්‍ය තොරතුරු මත. අවශෝෂණ අනුපාතය හැම වෙලෙම හදද්දී අයවැයගත තොරතුරු ගන්න. එක ඒකකයකට අවශෝෂණය කරද්දී සත්‍ය තොරතුරු ගන්න. ඔක ඔයාලට හොඳටම තේරෙන මම මේ උදාහරණය කරන්න ලියන මේ උදාහරණේ. නිෂ්පාදන ආයතනයක එක් නිෂ්පාදනාංශයක් පමණක් ඇත. නිෂ්පාදන ආයතනයක එක් නිෂ්පාදනාංශයක් පමණක් ඇත. එහි අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය රුපියල් ලක්ෂ 4කි. අයවැයගත ඍජු ශ්‍රම පැය ගණන දෙදාහකි. අයවැයගත ඍජු ශ්‍රම පැය ගණන 2000කි. එදින් දාන්න ආයතනය විසින් නිපදවන ලද P නමති භාණ්ඩයේ තොරතුරු පහත පරිදිය. ආයතනය විසින් නිපදවන ලද P නමැති භාණ්ඩයේ තොරතුරු පහත පරිදිය එදින් දාන්න නිපද වූ සත්‍ය ඒකක ගණන 750කි. නිපද වූ සත්‍ය ඒකක ගණන 750කි. ඒකකයක් සඳහා වැය වූ සත්‍ය ශ්‍රම පැය ගණන 3කි. ඒකකයක් සඳහා වැය වූ සත්‍ය ශ්‍රම පැය ගණන 3කි.
ඒකකයක් සඳහා වැය වූ සත්‍ය ශ්‍රම පැය ගණන තුනකි. එළින් දැන් වර්ෂ අවසානයේ ලද බිල්පත් වලට අනුව වර්ෂ අවසානයේ ලද බිල්පත් වලට අනුව ගිණුම් වර්ෂයට අදාළ අපි රකින්න වර්ෂ අවසානයේ ලද බිල්පත් වලට අනුව වර්ෂයට අදාළ සත්‍ය පොදුකාර පිරිවැය රුපියල් ලක්ෂ 5කි. වර්ෂ අවසානයේ ලද බිල්පත් වලට අනුව වර්ෂයට අදාළ සත්‍ය පොදුකාර පිරිවැය ලක්ෂ 5 නෙමෙයි රුපියල් 510000කි. රුපියල් 510000කි. වර්ෂ අවසානයේ ලද බිල්පත් වලට අනුව වර්ෂයට අදාළ සත්‍ය පොදුකාර පිරිවැය රුපියල් 510000කි. අවශ්‍ය වන්නේ ඍජු ශ්‍රම පැය පදනම මත පොදුකාර පිරිවැය අවශෝෂණ අනුපාතය. අවශ්‍ය වන්නේ එක ඍජු ශ්‍රම පැය පදනම මත පොදුකාර පිරිවැය අවශෝෂණ අනුපාතය. දෙක භාණ්ඩ ඒකකයක් වෙනුවෙන් අවශෝෂණය කළ පොදුකාර පිරිවැය. භාණ්ඩ ඒකකයක් වෙනුවෙන් අවශෝෂණය කළ පොදුකාර පිරිවැය භාණ්ඩ ඒකකයක් වෙනුවෙන් අවශෝෂණය කළ පොදුකාර පිරිවැය 3 වර්ෂය සඳහා අවශෝෂණය කර ඇති මුළු පොදුකාර පිරිවැය හතර පොදුකාර පිරිවැය ඌනෙහි අධි අන්තර ග්‍රහණය.
හරි බලන්න මම කිව්ව එක ඍජු ශ්‍රම පැය පදනම මත පොදු කාර්ය අවශෝෂණ අනුපාතය දෙක භාණ්ඩයක් වෙනුවෙන් අවශෝෂණය කළ පොදු කාර්ය පිරිවැය තුන වර්ෂය සඳහා අවශෝෂණය කර ඇති මුළු පොදු කාර්ය පිරිවැය හතර පොදු කාර්ය ඕනෑම අධ්‍යන්තර ගාණය. එතකොට මේක ටිකක් තනියෙන් කල්පනා කරලා හදන්න බලන්න. මේක තනියෙන් හදන්න පුළුවන් කියලා කියන්නේ අන්තිම ප්‍රශ්නේ මම පිළිගන්නවා මේක මම කළා නෑ. මේක සිලබස් එකෙත් නෑ. මේ ඌර්ණව අධ්‍යන්තර ගාන කතාව සිලබස් එකේ නෑ. උනට මේ චුට්ට ඉගෙන ගත්තාම මේ පාඩම ඉවරයි. මේක උගන්වන්න විනාඩි 2යිනේ යන්නේ. කැම්පස් ගියත් මේ පාඩම එතනින් එහාට ඊට පස්සේ අලුත් දෙයක් නෑ. ඒ නිසා මම සාමාන්‍යයෙන් හැමදාමත් ෆිසිකල් පන්ති වලත් ඔන්ලයින් වලට කොහොම කළත් මේකල් උගන්වනවා. ඒ නිසා මේ ප්‍රශ්نين විතරක් මම මෙන්න මේ චුට්ට කතා කරනවා. කෙනෙකුට හිතනවා නම් සිලබස් එකෙන් පිට ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා. මේ තුන විතරක් කරන්න මෙතෙන්දී කට් කරලා දාලා විනාඩි 2ක කියලා ආයෙ පරලොග් වෙන්න. හරි. විනාඩි 5ක් දෙනවා. එක සැරයක් ගන්න කියවා යන්න පුළුවන්. එක් නිෂ්පාදනාංශයක් පමණක් ඇති ව්‍යාපාරයක ව්‍යාපාරික තොරතුරු පහත පරිදි යන මොකක් කරහිමක් කිව්වා. අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය රුපියල් ලක්ෂ 4කි. අයවැයගත ඍජු ශ්‍රම පැය ගණන 2000කි. ආයතන විසින් නිපදවන ලද පිළිනමති භාණ්ඩයේ තොරතුරු පහත පරිදිය නිපද වූ සත්‍ය එකක ගණන 750කි. ඒකකයක් සඳහා වැය වූ සත්‍ය ශ්‍රම පැය ගණන 3කි. වර්ෂ අවසානයේ ලද බිල්පත් වලට අනුව වර්ෂයට අදාළ සත්‍ය පොදු කාර්ය පිරිවැය රුපියල් 510000කි. අවශ්‍ය වන්නේ ඍජු ශ්‍රම පැය පදනම මත පොදු කාර්ය පිරිවැය අවශෝෂණ අනුපාතය භාණ්ඩයක් වෙනුවෙන් අවශෝෂණය කළ පොදු කාර්ය පිරිවැය වර්ෂය සඳහා අවශෝෂණය කර ඇති මුළු පොදු කාර්ය පිරිවැය පොදු කාර්ය ඌනව අධ්‍යන්තර ගාණය. හදන්න බලන්න.
හැදුවද? බලන්න. මේක ඇතුලේ යම්කිසි ඉගෙන ගන්න දෙයක් තියෙනවා. බලන්න ගානේ හැඩය ඔයා දැක්කද? තමයි 100න් අහන් ඉන්න වැදගත්. පළවෙනි ප්‍රශ්නේ. පෝකාපී අවශෝෂණ අනුපාතය සමානයි අයවැයගත මුළු පොදු කාර්යභාරය බෙදන්න අයවැයගත ඍජු සම්පය ගණනය. එතකොට අයවැයගත මුළු පොදු කාර්යභාරය ලක්ෂ 4යිනේ. බෙදන්න අයවැයගත ඍජු සම්පය අයවැයගත ඍජු සම්පය ගන්න 2000න්. right? එතෙන්දී සම්පයක පොදු කාර්යභාරය රුපියල් 200යිනේ. ඒක හරියද? කොහොමද ඔයාලගේ උත්තරේ එන්නේ නැහැ? මේක හරියද? සම්පයකට පොදු කාර්යභාරය රුපියල් 200ද? ඊළඟ දෙක භාණ්ඩයක් වෙනුවෙන් අවශෝෂණය කළ පොදු කාර්ය. භාණ්ඩයක් වෙනුවෙන් අවශෝෂණය කළ පොදු කාර්ය පිරිවැය කියන්නේ මේ අවශෝෂණ අනුපාතය වැඩි කරන්න සත්‍ය ශ්‍රමපය ගානේ. ශ්‍රමපයක අවශෝෂණ අනුපාතය 200යි. එකක් වෙනුවෙන් සත්‍ය වශයෙන්ම ගියාලු කොච්චරද? ශ්‍රමපය 3ක්. යන එක භාණ්ඩයකට අවශෝෂණය කරලා තිනවා පොදු කාර්ය පිරිවැය කීයද? රුපියල් 600ක්. ඒක හරියද කියන්න බලන්න. එක භාණ්ඩයක් වෙනුවෙන් අවශෝෂණය කරපු පොදු කාර්ය පිරිවැය රුපියල් 600යි. එක පැයක පොදු කාර්ය පිරිවැය 200යි භාණ්ඩය හදන්න පැය 3ක් ගියා. තේරුම් ගත්තද කියපුවේ? එක පැයක පොදු කාර්ය පිරිවැය රුපියල් 200යිනේ. මේ භාණ්ඩය හදන්න ඇත්තටම පැය 3ක් ගියා. පැයකට 200 ගන්න පැය 3ට 600ක් අවශෝෂණය කළා. දැන් තුන වර්ෂය සඳහා අවශෝෂණය කර ඇති මුළු පොදු කාර්ය පිරිවැය. අපෙන් අහනවා අවශෝෂණය කළ පොදු කාර්ය පිරිවැය. එක භාණ්ඩයක් වෙනුවෙන් අවශෝෂණය කරනවා නේද පොදු කාර්ය රුපියල් 600ක්. එක භාණ්ඩයක් වෙනුවෙන් අවශෝෂණය කරනවා නේද පොදු කාර්ය 600ක්. එකකට දැන් අපි කරන්නේ හදන හැම භාණ්ඩයකටම රුපියල් 600 ගන්න පොදු කාර්ය දානවා. හදන හැම භාණ්ඩයකටම පොදු කාර්ය 600ක් දානවා. හදන හැම භාණ්ඩයකටම පොදු කාර්ය 600ක් දානවා. එකකට 600 ගන්න දදා භාණ්ඩ කීයක් හැදුවද? භාණ්ඩ කීයක් හැදුවද? එකකට 600 ගන්න පොදු කාර්ය දානවා. ඒ විතර භාණ්ඩ එකක හරිය 750ක්. එකකට 600 ගන්න භාණ්ඩ එකක 750ක් වෙනුවෙන් පොදු කාර්ය අපි දාලා තිනවා කීයක්ද? රුපියල් 4,50,000ක්. මෙන්න අවශෝෂණය කළ පොදු කාර්ය 4,50,000යි. ඒක තේරුණාද? ඒක හරිද? ඔන්න දැන් බලන්නකො මම ඔයාලව සුන්දර තැනකට ගේන්න. මේ බලන්න. මම ඔයාලව දැන් මරු තැනකට ගේනවා. ළමයිනේ මෙන්න තියෙනවා කිසියම් ගිණුම් වර්ෂයක්. හොඳ 100න් අහන් ඉන්න. හොඳ 100න් අහන් ඉන්න. හරියට සිග්නල් නැත්නම් සිග්නල් වලට බම්බු ගහගන්න කියලා අහගන්න. මේ බලන්න. මේ තියෙන්නේ ගිණුම් වර්ෂය. මේ තියෙන්නේ ගිණුම් වර්ෂය. මේ අවුරුද්දේ මුල අපි ප්ලෑන් කරනවා පොදු කාර්ය අවශෝෂණ අනුපාතය.
අවුරුද්දේ මුල අපි හදනවා පොදු කාර්ය අවශෝෂණ අනුපාතය. මේකට කියනවා pre-determined overhead absorption rates. වර්ෂයේ මුලදී කලින්ම තීරණය කරනවා pre-determine කරනවා. අපි හිතනවා පැයකට දාන්න පොදු කාර්ය රුපියල් 200 ගානේ. කියන්නේ අත්‍තරම අවුරුද්දේ මුල අපි හිතුවා අයවැයගත පොදු කාර්ය පිරිවැය මේ අවුරුද්දට පොදු කාර්ය පිරිවැය වෙයි කියලා හිතුවා අපි ලක්ෂ 4ක් නේ. අපි හිතුවා මේ අවුරුද්දට පොදු කාර්ය පිරිවැය වෙයි කියලා කීයක්ද? ලක්ෂ 4ක්. ඒක තමයි කියන්නේ අවුරුද්ද පටන් ගන්නත් කලින් පෙරද කියන්නේ අවුරුද්දට කලින් අපි හිතුවා අවුරුද්ද පොදු කාර්ය පිරිවැය වෙයි කියලා ලක්ෂ 4ක්. අවුරුද්දේ අන්තිමට අපිට පේනවා වර්ෂ අවසානයේ ලද බිල්පත් වලට අනුව වර්ෂයට අදාළ සත්‍ය පොදු කාර්ය 5,10,000යි. අවුරුද්දේ අන්තිමට එනවා සත්‍ය පොදු කාර්ය 5,10,000. දැන් ඇත්තටම කියනවා නම් අපි හිතුවා මේ අවුරුද්දේ පොදු කාර්ය වෙයි කියලා ලක්ෂ 4ක්. නමුත් ඇත්තටම අවුරුද්දේ ඉවරුණාට පස්සේ තමයි දන්නේ ඇත්තටම බිල් ආවේ ලක්ෂ 4යි නෙමෙයි 5,10,000ක්. එහෙනම් මේ අපි කරපු අයවැය හරිද? අපි හදපු අයවැය හරිද? අපි හදපු අයවැය වැරදි. අපේ පුරෝකතන වැරදිනේ. අවුරුද්දෙන් පොදු කාර්ය පිරිවැයේදී කරන්නේ අවුරුද්දේ අන්තිමට එන්න තියෙන බිල් ටික රයිට් අනිමදසියෙන් ඉවරනා පාඩම අවුරුද්දේ අන්තිමට එන්න තියෙන බිල් ටික අපි කල් තියා පුරෝකතනය කරනවා. මේ අවුරුද්දට ලක්ෂ 4ක් බිල් එයි කියලා අපි හිතුවා. එහෙම හිතලා ලක්ෂ 4ක බිල් ආවොත් පැය 2000ක් ගියොත් එක පැයකට රුපියල් 200ක පොදු කාර්යයයි කියලා අපි හිතුවා. හැබැයි අවුරුද්දේ අන්තිමට ගිහිල්ලා බලනකොට 5,10,000ක් පොදු කාර්යය ඇවිල්ලා අපේ අයවැය වැරදි. ඒක නෙමෙයි හොඳම කතාව. අපි හිතුවා ලක්ෂ 4ක් පොදු කාර්යය එයි කියලා. එහෙම හිතලා පැයක පොදු කාර්ය පිරිපැය 200ක් කියලා අරන් එක භාණ්ඩ ඒකකයකට පොදු කාර්ය අවශෝෂණය කළා 600ක්. අවුරුද්දේ හදන හැම භාණ්ඩයකටම 600 ගානේ පොදු කාර්ය පිරිපැය දැම්මා. හදන හැම භාණ්ඩයකටම පොදු කාර්ය පිරිපැය 600 ගානේ දැම්මා. ඒ විදිහට මේ අවුරුද්ද ඇතුළත භාණ්ඩ සඳහා කොච්චරක පොදු කාර්ය අවශෝෂණය කළාද? කොච්චරක පොදු කාර්යයක් අවශෝෂණය කළාද? 4,50,000ක්. ඒ කියන්නේ ඇත්තටම අපි හදපු භාණ්ඩ වලට පොදු කාර්ය පිරිවැය කියලා අතුලත් කළා කීයද? දැන් මට මෙතනින් මේකට උත්තර දෙන්නකො. අපි හදපු භාණ්ඩ සඳහා පොදු කාර්ය කීයක් දාලා තියෙනවද? මට හැමෝගෙම උත්තර ඕනේ. හදපු භාණ්ඩ වලට පොදු කාර්ය කීයක් දාලා තියෙනවද? 4,50,000ක්. බලන්නකො මෙතන එන මොන්ඩල් කේස් එක ගන්න තියෙන්නේ. පොදු කාර්ය පිරිවැය එයි කියලා හිතුවේ කීයද? ලක්ෂ 4යි. අවුරුද්දේ අන්තිමට බලනකොට ඇත්තටම පොදු කාර්ය ආවේ කීයද? 5,10,000යි. හැබැයි අවුරුද්දේ හදපු භාණ්ඩ ඒකක වලට පොදු කාර්ය පිරිවැය කියලා දාලා මේ වෙනකොට අපි ආවරණය කරගෙන තියෙනවානේ. මොකද භාණ්ඩ වලට පොදු කාර්ය දැම්ම කියන්නේ ඒවා අපිට දැන් කස්ටමර්ගෙන් ගන්න පුළුවන් භාණ්ඩ විකුණනකොට පොදු කාර්ය කීයක් ආවරණය කරගෙනද? කීයක් ආවරණය කරගෙනද? 4,50,000යි. ඔය ළමෙන්ට තේරෙනවද පොදු කාර්යයට අදාළව වචන තුනක් එනවා කියලා? අයවැයගත පොදු කාර්ය, සත්‍ය පොදු කාර්ය, අවශෝෂණය කළ පොදු කාර්ය. මෙන්න මෙතන තමයි පාඩමේ අගමුල ඔල්ලුවේ. මෙච්චර වෙලා ගන්න හදලා දැන් තමයි අපි හරි තැනට ආවේ. හරිනම් අර පොදු කාර්ය පිරිවැය නේද අයවැයගත කරන්න ඕනේ. හරිනම් අර ගාරනේ අයවැයගත කරන්න ඕනේ. ඒ අනුව අයවැය හදලානේ අවශෝෂණය කරන්න ඕනේ. තුනට උත්තර තුනක් එන්නේ බොහෝ වෙලාවට. අයවැයගත කරන එක නෙවෙයි අවශෝෂණය කරන්නේ. අවශෝෂණය කරන එක නෙවෙයි ඇත්තටම එන්නේ. කොහමද තියරිය මෙච්චරයි. අපි මේ වෙනකොට පොදු කාර්ය කීයක් ආවරණය කරගත්තද මේ ව්‍යාපාරේ? කීයක පොදු කාර්යයක් ආවරණය කරගත්තද? මේ ව්‍යාපාරේ පොදු කාර්ය කීයක් ආවරණය කරගත්තද? 4,50,000ක් ආවරණය කරගත්තා. 4,50,000යි ආවරණය කරගත්තේ. ඒ වුණාට ඇත්තටම කීයක බිල් ගෙවන්න වුණාද? ඇත්තටම කීයක බිල් ගෙවන්න වුණාද? 5,10,000යි. හරිනම් ඇත්තටම 5,10,000ක බිල් ගෙවුවා නම් භාණ්ඩ වලට ඇතුළත් කර යුතුව තිබුණේ 4,50,000යි නේද?
4,50,000 වෙනුවට ඇතුළත් කළ යුතුව තිබුණේ කීයද? 5,10,000 සමාන වෙනවා. හරිනම් ඇතුළත් කළ යුතුව තිබුණේ 5,10,000යි. ඒ වුණාට ඇතුළත් කළේ කීයද? 4,50,000යි. ඒ කියන්නේ ඇත්තටම දරපු පොදු කාර්ය ආවරණය කරගන්න බැරි වෙලා නේද? ඇත්තටම දරපු පොදු කාර්ය අපිට ආවරණය කරගන්න බැරි වෙලා. අපි භාණ්ඩවලට අන්තර්ග්‍රහණය කරලා තියෙන අඩුවෙන් කීයක් අඩුවෙන් අන්තර්ග්‍රහණය කරලා තියෙන්නේ? කීයක් අඩුවෙන් අන්තර්ග්‍රහණය කරලා තියෙන්නේ? 60,000ක් අඩුවෙන් අන්තර්ග්‍රහණය වෙලා තියෙන්නේ. එහෙනම් මේ ගානට අනුව තියෙන්නේ ඌණ අන්තර්ග්‍රහණයක්. ඌණ අන්තර්ග්‍රහණයක් රුපියල් 60,000ක. අපේ පිරිවැය අවතක්සේරු වෙලානේ. ඇත්තටම ව්‍යාපාරයේ හදපු භාණ්ඩවල පිරිවැය අවතක්සේරු. ඊට වඩා ගන්න ගෙවන්න සිද්ධ වෙලා. අපිට පාඩු වැඩි. ආවරණය කරගෙන තියෙන කස්ටමර්ලගෙන් මෙච්චරයි. තව දාන්න ඕනේ භාණ්ඩ වලට පිරිවැය. එකකට 600ට වඩා වැඩි ගාණක් හරිනම් වැටෙන්න ඕනේ පොදු කාර්යය. භාණ්ඩ වල මිල අඩු වෙලා තියෙන්නේ. එහෙනම් මේක බැරිලත් මේක වැඩි වුණා නම් මේක 5,10,000ට වඩා වැඩි වුණා නම් ඒක මොකද්ද? මේක 5,10,000ට වඩා වැඩි වුණා නම් මොකද්ද? එහෙම වුණා නම් මේක අධි අන්තර්ග්‍රහණයක්. එහෙම නැත්නම් ඕනෑවට වඩා පොදු කාර්ය දාලා භාණ්ඩ වලට. ඒක වැරදි. මේක වුණ අනිත් පැත්ත ගියා නම් අධි. එහෙනම් ඔය ළමයින්ට මේකේ පාඩමේ අවසාන වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ මෙච්චරයි. ඌණ හෝ අධි අන්තර්ග්‍රහණයක් යනු මොකද්ද? අවශෝෂණය කළ පොදු කාර්ය පිරිවැයත් සත්‍ය පොදු කාර්යයත් අතර වෙනසයි. මේ දෙක අතර වෙනසයි. අයවැය ගන්න ඇතින්දි. මේක නිකන් අපි කලින් හදාගන්න එකක්. මට කියන්නකෝ මේ පාඩමේ අගමුල අහු වුණාද? අගමුලක් අහු වුණාද පාඩමේ? මෙච්චර මේ චුට්ටට ඉන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඌණදී අන්තර්ග්‍රහණ උගන්නන්න ඕනේ නැහැ කියලා කියන්නේ. නමුත් මම කියන්නේ එතකොට හොඳටම මේක තේරෙන්න ඕන ඔයාලට. එනල් ලියාගන්න. ලියන්න. ව්‍යාපාරයක් විසින් අවශෝෂණය කළ පොදු කාර්ය පිරිවැයත් 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 සත්‍ය වශයෙන්ම දරුව පොදු කාර්ය පිරිවැයත් ව්‍යාපාරයක් විසින් අවශෝෂණය කළ පොදු කාර්ය පිරිවැයත් ව්‍යාපාරයක් විසින් අවශෝෂණය කළ පොදු කාර්ය පිරිවැයත් සත්‍ය වශයෙන්ම දරුව පොදු කාර්ය පිරිවැයත් ව්‍යාපාරයක් විසින් අවශෝෂණය කළ පොදු කාර්ය පිරිවැයත් සත්‍ය වශයෙන්ම දරුව පොදු කාර්ය පිරිවැයත් අතර වෙනස ඌණ හෝ අධි අන්තර්ග්‍රහණයක් ලෙස හඳුන්වයි. ඌණ හෝ අධි අන්තර්ග්‍රහණයක් ලෙස හඳුන්වයි. ඌණ හෝ අධි අන්තර්ග්‍රහණයක් ලෙස හඳුන්වයි. මේ විදිහට පෙන්වනම් හරිනේ. මේ වගේම ලයින් එකක් ගාලා අයවැයගත පෝකාපී ලක්ෂ 4යි. සත්‍ය පෝකාපී 5,10,000යි. අවශෝෂණය කළ පෝකාපී 4,50,000යි. එම නිසා ඌණ අන්තර්ග්‍රහණය රුපියල් 60,000යි. එම නිසා ඌණ අන්තර්ග්‍රහණය රුපියල් 60,000යි.
අපි යමු අන්තිම ගාන හදලා මේ පාඩම ඉවර කරමු. ඉතුරු වෙච්ච අවසාන ගණත් හදලා දාමු. මොකද මේ පාඩම අදින් ඉවර කරන්න ඕනේ. මේ ඇති මේ පාඩම මම ගොඩක් කළා. ඕනෑර වඩා කළානේ. තව ගණන් කරනවා. දැන් ඊට පස්සේ පේපර්ස් පටන් ගන්නවා ඊළඟ සතියෙන් ඉඳන්. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න ගන්නවා. ෆුල් පේපර්ස් කරන්න ගන්නවා. දිගටම කරන්න පේපර්ස්. ඒතර අපි ඊළඟ දවසේ බදාදා පන්තියේ ආයෝජනයකින් පාඩම කරනවා. ඒක ඉතුරු වුණොත් බ්‍රහස්පතින්දර කල් ඉවර කරනවා. අපිට බදාදාට අපි කරන්නේ ආයෝජනයකින් ඉතුරු වෙනවා. ඉතුරු වෙන කල්ල බ්‍රහස්පතින්දර කල්ලා ඉවර කරනවා. ඊට පස්සේ දිගටම පේපර්ස් කරනවා. ලබන සතිය ඇතුළත ඒ කොටස් දෙකත් ඉවර කරනවා. හරි. මම මේක ලියාගන්න කියලා කිව්වා. අයවැයගත පොදු කාර්ය ලක්ෂ 4යි, සත්‍ය පොදු කාර්ය 5,10,000යි. අවශෝෂණය කලේ 4,50,000යි, උනන්තර ගානේ 60,000යි. මේ වාක්‍ය තමයි අවශෝෂණය කළ පොදු කාර්ය පිරිවැයත් සත්‍ය පොදු කාර්ය පිරිවැයත් අතර වෙනස. අවශෝෂණය කළ පොදු කාර්යයත් සත්‍ය පොදු කාර්යයත් අතර වෙනස ඌනහු අධි අන්තර් ගාන ලෙස හඳුන්වයි. right. බලන්න ඊළඟට අතහැරලාපු ගාන. එකත් මරු ගාන. 17. භාණ්ඩ වර්ග කීපයක් නිෂ්පාදනය කරන බලන්න. හරිද? ගිහිල්ලාව නේද? අන ගිහිල්ලා පනාව. භාණ්ඩ වර්ග කීපයක් නිෂ්පාදනය කරන සීමිත සඳහනා සමාගම සතුව යන්ත්‍ර 11 නිමවුම් කළ දෙපාර්තමේන්තු 3ක් තියෙනවා. මුළු පොදු කාර්ය අන්තර්ගහනය අනුපාත දෙනවා යන්ත්‍රපෑයකට. බලන්න යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ යන්ත්‍රපෑයකට අනිත් අංශ දෙකේම දීලා තියෙන එයාලගේ අවශෝෂණ අනුපාත ශ්‍රමපෑයකට. එන්න ඔය ගාන කියවද්දිම ඔලුවට ගන්න. පළවෙනි දෙපාර්තමේන්තුව පොදු කාර්ය පිරිවෙය අවශෝෂණය කරන්නේ යන්ත්‍රපෑය පදනම් මත. ඊළඟ දෙපාර්තමේන්තු දෙකම පොදු කාර්ය අවශෝෂණය කරන්නේ ශ්‍රමපෑය පදනම් මතනේ. ඒ නමැති නිෂ්පාදන ඒකකයක් මගින් අන්තර්ගහනය කරන පොදු කාර්ය. මම මේක අද කියුවේ කලින් මේ ගානනේ. ඒ කියන භාණ්ඩයට යන්ත්‍ර දෙපාර්තමේන්තුවෙන් පොදු කාර්ය 10යි. 11 වලින් 18යි, නිමවුම් වලින් 16යි නැවිලා තියෙනවා. ඊට ගණනය කිරීම වලදී පහත පොදු කාර්ය මගේ හැරී ඇත. යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ අලුත් ඇදියා 10000ක්. මේ යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ පොදු කාර්ය 20000 කියන එක වර්ධිනේ. 10000ක් මගේ හැරිලා. 11 දෙපාර්තමේන්තුවේ අතිකාල. ඒක 11 දෙපාර්තමේන්තුවේ 45000 නෙමෙයි අතිකාල 30000 මගේ හැරිලා. ඒ කියන්නේ මෙයාලා මේ හදපු අවශෝෂණ අනුපාතය එතකොට වර්ධිනවනේ. මරුවේදී. මේ ගාන අපි හදන්නේ මෙහිමයි. ගෙදරදී හදුවා නම් එක සැරයක් මේක මරුවට තේරෙනවා. මොනවදවත් මරුවට තේරෙන්න කියලා දෙන්න try කරන්නම් බලන්න. මෙන්න යන්ත්‍ර දෙපාර්තමේන්තුව මෙන්න 11 දෙපාර්තමේන්තුව මෙන්න නිමවුම් දෙපාර්තමේන්තුව. මුළු පොදු කාර්ය 20000යි 45000යි 40000යි. විසිදහයි 45000යි 40000යි. දැන් මෙයාලගේ පෝකාපේ අවශෝෂණ අනුපාතය. ඒක හදන්න වෙන්නේ උඩට දාන්න එපා අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය. අයවැයගත මුළු පෝකාපේ. යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ ගන්න කියන්නේ යන්ත්‍රපෑ පදනමනේ. බෙදන්න අයවැයගත යන්ත්‍රපෑ. එකලස් දෙපාර්තමේන්තුවේ
උඩට ගන්න අයවැයගත්ත මුළු පෝකාපි බෙදන්න අයවැයගත්ත ඍජු ශ්‍රමපය. නිමම් දෙපාර්තමේන්තුවේ අයවැයගත්ත මුළු පෝකාපි බෙදන්න අයවැයගත්ත ඍජු ශ්‍රමපය. මේ දෙකම ශ්‍රමපයනේ ගන්න කියන්නේ. මෙතන කරන්න ඕනේ එතකොට 20000 බෙදන්න ඕනේ අයවැයගත යන්ත්‍රපය වලින්. දීලා නැහැ. මෙතන කරන්න ඕනේ 45000 බෙදන්න ඕනේ අයවැයගත ශ්‍රමපය වලින්. දීලා නැහැ. මෙතන කරන්න ඕනේ 40000 බෙදන්න ඕනේ අයවැයගත ශ්‍රමපය වලින්. දීලා නැහැ. හැබැයි මේකෙන් බෙදුවම එන උත්තරය අපිට කියනවා. පුදුකාර අවශෝෂණ අනුපාතය යන්ත්‍රපයකට රුපියල් 2යිලු. මෙතන රුපියල් 2යි යන්ත්‍රපයකට. මෙතන අවශෝෂණ අනුපාතය රුපියල් 3යිලු ශ්‍රමපයකට. මෙතන අවශෝෂණ අනුපාතය රුපියල් 4යිලු ශ්‍රමපයකට. කොහොමනේ? ඉතින් සිම්පල් නේ. ඉතින් සිම්පල් නේ. ඉතින් අපිට කියන්න බැරිද එතකොට අයවැයගත යන්ත්‍රපය ගන්න කීයද කියලා? අපිට කියන්න බැරිද අයවැයගත යන්ත්‍රපය ගන්න කීයද කියලා? 20000 කීයෙන් බෙදුවමද දෙක එන්නේ? 20000 කීයෙන් බෙදුවද දෙක එන්නේ? කියනවා ආගෙන දින්නේ. 20000 කීයෙන් බෙදුවද දෙක එන්නේ? ඔයාලා කිසිම ફોකස් නැද්ද වැඩේට? 20000 කීයෙන් බෙදුවද දෙක එන්නේ? මිනිස්සුරක් කරනවා වගේ. 10,000න් බෙදුවොත් නේ එහෙනම් අයවැයගත යන්ත්‍රපය ගන්න 10,000යි. තුනේ එන්නේ 45000 15000න් බෙදුවොත්. ඒ කියන්නේ මෙතන අයවැයගත ශ්‍රමපය ගන්න 15000යි. මෙතන 4 එන්නේ 40000 10000න් බෙදුවොත් නේ. ඒ තොරතුර ගන්න දීලා නැහැ. අපි ඒක හොයාගත්තා. පැහැදිලි? ඊළඟට අවශෝෂණය කළ පොදු කාර්ය. අවශෝෂණය කළ පොදු කාර්ය. මොකද කරන්නේ? අවශෝෂණය කළ පොදු කාර්ය ගන්නේ මෙතන යන්ත්‍රපයක පොදු කාර්ය වැඩි කරන්න යන්ත්‍රපය ගණනින්. මෙතන ශ්‍රම පැයක පොදු කාර්ය වැඩි කරන්න ශ්‍රම පැය ගණනින්. මෙතනත් ශ්‍රම පැයක පොදු කාර්ය වැඩි කරන්න ශ්‍රම පැය ගණනින්. කොහොමද කරන්නේ? එයාලා මෙතන දන්නවා යන්ත්‍රපයක පොදු කාර්ය 2යි. ඒක සත්‍ය. මේක සත්‍යනේ අපි ගන්නෙ. සත්‍යනේ. සත්‍ය යන්ත්‍රපය. සත්‍ය ශ්‍රමපය. මේ සත්‍ය. මේකෙන් වැඩි කළාම ගානේ කියනවා ආවලු කීයක්ද? මේකට අවශෝෂණය කළාලු 10ක්. මෙතන ශ්‍රමපයක පොදු කාර්ය 3යි. ඒක සත්‍ය ශ්‍රමපය ගන්න අපිට දෙන්නේ නැහැ. වැඩි කළාම 18ක් වෙනවලු. මෙතන ශ්‍රම පැයක පොදු කාර්ය 4යි. ඒක කීයෙන් හරි වැඩි කළාම එනවලු 16ක්. ඉතින් හොයන්න පුළුවන් නේ. 2 5න් වැඩි කළොත් නේද 10 එන්නේ. 3 6න් වැඩි කළොත් නේද 18 එන්නේ. 4 4න් වැඩි කළොත් නේද 16 එන්නේ. මේ මම තියෙන ගානම අයිපාරක් හදාගත්ත පොඩ්ඩක් විශ්ලේෂණය කළා. දැන් මරු කතාවක් කියනවා. දැන් අපිට ගාන කියනවා මෙතන උත්තරේ 20000 වැරදිලු. මෙතන ඇත්ත ගාන 20000 නෙමෙයිලු. මෙතන 45000ක් නෙමෙයිලු. හැබැයි මේක හරිලු.
එහෙනම් මේක අවශෝෂණ අනුපාතේ වැරදි. ඔයාලා දැන් නිවැරදි අවශෝෂණ අනුපාතය හොයන්න. මෙන්න නිවැරදි අනුපාතය. නිවැරදි ෆෝකාපි අවශෝෂණ අනුපාතය. ගන්න මෙතන 20 නෙමෙයි යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ අරගත්තේ නැහැලු මොන පිරිවැයද? යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ 10000ක් තව ගත්තේ නැහැලු. එහෙනම් මේක 20 නෙමෙයි 30000 වෙන්න ඕනේ. 30000 නමුත් මේ බෙදන ඉලක්කම 10000 හරියි. එහෙනම් පැයකට එන්න ඕනේ රුපියල් 2යි නෙමෙයි රුපියල් 3යි. මේක 2 නෙමෙයි මේක වැරදි. එන්න ඕනේ 3යි. මෙතන 45000 නෙමෙයි තව 30000ක් අරන් නැහැ. ඒ කියන්නේ 75000යි. නමුත් මේ බෙදපු 15000 හරි. එහෙනම් මෙතන එන්න ඕනේ රුපියල් 5යි. මේක හරි කියලා කියනවනේ. කියන්නේ මෙතන 4ම තමයි. දැක්කද පොදුකාර අවශෝෂණ අනුපාත වැරදි. මෙතන 2 ඇවිල්ලා තියෙන නමුත් එන්න තිබ්බේ 3. මෙතන 3 නමුත් එන්න තිබ්බේ 5. මෙතන හරි. මෙන්න සත්‍ය තොරතුරු. මෙන්න හරි තොරතුරු. සත්‍යනේ මෙන්න හරි අවශෝෂණ අනුපාත. දැන් කියනවා ඔය අනුව එක එක පිළිපැද හොයන්න කියලා. දැන් මෙයාලා හදනවලු ඒ කියන භාණ්ඩය. ඒක හදන්න යන ප්‍රාථමික පිරිවැය රුපියල් 34යිලු. පොදු කාර්ය යන්ත්‍ර දෙපාර්තමේන්තුව මේ භාණ්ඩ හදන්න යනවලු පැය කීයක්ද? මේ පාඩම හරියට තේරිච්ච ළමයෙක් ඉන්නවනම් නිකන් කිසිම ගේමක් නැතුව හදන්නේ. යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ පැය කීයද? 5යි. පැයකට 3යි. දැන් 3 වරක් 5. යන්ත්‍ර දෙපාර්තමේන්තුවෙන් 15යි. 11. දැක්කද ඉස්සෙල්ලා මේක ඇවිල්ලා තිබ්බේ යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ පොදුකාරය 10යිනේ. නමුත් දැන් ඇත්තටම 15යි. 11 කිරීමේ අංශ පැයකට 5 ගන්න පැය 6යි. 30යි. ඇවිල්ලා තිබ්බේ 18යි නමුත් ඇත්ත ගන්න 30යි. නිමවුම් දෙපාර්තමේන්තුව ඉස්සෙල්ලා වගේමයි 4 වරක් 4 16යි. මේ අනුව අවශෝෂණය වෙන්න ඕනේ පොදු කාර්ය 61යි. මේ අනුව මුළු නිෂ්පාදන පිරිවැය 95යි. මුළු නිෂ්පාදන පිරිවැය 95යි. අපිට කියනවා නිෂ්පාදන පිරිවැය මත තියාගන්න 10%ක් ලාභ වෙන්නේ නැති 9.5යි. මෙන්න භාණ්ඩයක විකුණුම් මිල 104.5යි. මේ පාඩමේ අනිවාර්ය ගානක් කියනවා. නමුත් මම හිතනවා ගේමක් නැතුව හදාගන්න පුළුවන් ගානක් එන්නේ. තේරුණාද මේ ගාන? මම මේක අන්තිමටම හදන්න කිව්වා. ඒ කෙනෙක් වලට දැන් තේරෙන්න ඕනේ. ඒ ගාන සාපේක්ෂව වෙනස්. මේක තමයි මම ඒලවලත් ඉතින් දැක්ක ෂුට්ටක් වෙනස් ගානක්. අනිත් ඔක්කොම අර සාම්ප්‍රදායික රටාවට තමයි එන්නේ. මම දැකපු කරපු ඔක්කොම ගණන් හදුවාලත් එක්ක මේක 2011 මට මතක විදිහට මේක දැන් මේ ගානේ හුඟක් ළමයි තියෙන්නේ මම කිව්වට පස්සේ නිකම්ම මේක තේරෙනවා පළවෙනි පාර තේරෙන්නේ නැහැ. ඔක තමයි සමහරවිට තියෙන්නේ. මම කිව්වට පස්සේ හදාගන්න පුළුවන්. මේක අමාරු නෑ හදුවට පස්සේ තේරෙනවා අමාරු නෑනේ. නමුත් තනියෙන් හදාගත්තේ හිතෙන්නේ නැහැ. ඒක තමයි හුඟක් අඩ තියෙන ප්‍රශ්නේ. මේ කතාව MCQ එකක හයි නමුත් ඔයාලගෙන් මං හිතන්නේ මේ මට්ටමට යයි කියලා මං දන්නේ නැහැ. ඉතින් අපි ඉනෝනේ කරලා ලෑස්ති. ලබන මාසෙ ටියුට් දෙන්න නැතයි නැති දෙනවා. විවිධ ප්‍රශ්න පත්‍ර ගහගා ටියුට් දෙන බව. හොඳයි.
පොදු කාර්ය පිරිවෙය කියන පාඩම හොඳට තේරුණාද? පොදු කාර්ය පිරිවෙය කියන පාඩම හොඳට තේරුණාද? සීලම පාස් පේපර්ස් හදුවා. එතික මම ඔයාලත් එක්ක තව පේපර්ස් ගන්නකොට තාම ඒවා ප්‍රශ්න හම්බ වෙනවා. හරි. අපි ලබන සතියේ බදාදා දවසේදී ඒ කියව විදිහට සාකච්ඡා කරමු. ආයෝෂණ නැගීම්. ඒක ඉතුරු කොටසක් තිබ්බොත් බ්‍රහස්පතින්දත් සාකච්ඡා කරලා ඉවර කරමු. එතකොට අපිට ලබන සතිය වෙනකොට මුළු විෂය නිර්දේශෙම දන්න ළමයි ටිකක් බිහි වෙනවා. ඊට පස්සේ බලමු ඔයාලා කොහොමද ප්‍රශ්න පත්‍ර සාර්ථකව කරන්නේ කියලා.